කෙරෙහි කොහොමද වාසය කරන්න කියලා ධර්මයන් පිළිබඳ වාසය කරන්නේ කොහොමද කියන කාරණාවයි මෙතන පෙන්නන්නේ. සත්තසු බොජ්ජංගේසු බොජ්ජංගයන් කෙරෙහි ධර්මයන් අනුව දකින් වාසය කරන්නේ කොහොමද කියන කාරණාවයි දැන් මේ පෙන්නන්නේ. කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. කොහොමද මේ භික්ෂුව ධර්මයන් අනුව වාසය කරන්නේ සප්ත බොජ්ජංග ධර්මයන් කෙරෙහි. ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. එතකොට මෙහිලා මේ භික්ෂුව මහණෙනි මේ භික්ෂුව සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජං තමන්ගේ අභ්‍යන්තරේ ආධ්‍යාත්මික සති සම්බොජ්ජංගේ ඇති කල්හි අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අනේ මගේ ආධ්‍යාත්මික සති සම්බොජ්ජංගේ තිබෙනවා කියලා ඊටාම හොඳ සතියක් එයාගේ තියෙනවා භික්ෂුවගේ. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. මේ සති සම්බොජ්ජංගය කියන එක නැති වුණා අසන්තංග නැති කල්හි අසන්ත කියන නැති කල්හි නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අන්න ඒ භික්ෂුව දැන් සතිය හොඳට දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්ම හඳුනා ගන්න පුළුවන්. දැන් බොජ්ජංග ධර්මයේ සති සම්බොජ්ජංගය දැන් අවශ්‍ය පරිදි නැහැ කියලා දකිද්දි මේ භික්ෂුව දැනගන්නවා මේ සති සම්බොජ්ජංගය දැන් මගේ ඉපදිලා නැහැ. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. එතකොට මේ මෙතන කියන්නේ යත යම්සේ මේ අනුප්පන්නා වූ ඉපදිච්ච නැති සති සම්බොජ්ජංගය උප්පාදෝ හෝති ඉපදුනාද. ඒ කියන්නේ ඉපදිලා නැති වෙලා තිබිච්ච මේ සති සම්බොජ්ජංගය දැන් මේ භික්ෂුව භාවනා කරද්දී මේ සති සම්බොජ්ජංගය උපදිනවා. එතකොටත් දන්නවා දැන් ඔන්න සති සම්බොජ්ජංගය තමයි ඉපදුනේ කියලා. තංච පජානාති. ඒක තාම නුවණින් යුක්තව දැනගන්නවා. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනායි පාරිපූර්ණ. දැන් මේ යම්සේද මේ උපදුනා මේ උපදිච්ච මේ සති සම්බොජ්ජංගය දකින්නවා භාවනා වශයෙන් පාරිපූර්ණයි. පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා ඒකත් නුවණින් දකිනවා. මේ භාවනාව කියලා කියන්නේ වැඩෙනවා වඩනවා කියන එකයි. එතකොට මේ සති සම්බොජ්ජංගයේ දැන් වැඩිලා පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් ඔන්න සති සම්බොජ්ජංගයේ මට මනාවකට වැඩෙනවා කියලා ඒ භික්ෂුව හොඳට සතියක් සිහියක් තියෙනවා. එතකොට මේකෙන් පේනවා මේ වෙනකොට මෙන්න මේ බොජ්ජංග ධර්මයන් ආදී ගැන මේ කතා කරන තැන වෙද්දී ඊටාම ඉහළ සතියක් සමාධියක් දියුණු වේගන තමයි මේ යන්නේ. එතකොට ඒ නිසා ඊටාම මේ ධර්මය හිතේ තියෙන මේ සියුම් ධර්මයන් කෙරෙහි ඊටාම සතියෙන් සිහියෙන් බලන්න නුවණක් ඥානයක් මේ භික්ෂුවට තියෙනවා. සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බුද්ධං. ඊළඟට තියෙන මොකද්ද? ධම්මවිචේ සම්බුද්ධං. සන්තං වා අජ්ජත්තං තමා තුළ මේ ඇති කල්ලි ධම්මවිචේ සම්බුද්ධං. ධම්මවිචේ සම්බුද්ධංගේ තියෙද්දී අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති. මගේ මේ ආධ්‍යාත්මික ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා කියලා මනාකොට නුවණින් දකිනවා. එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ අපි දන්නවා සති සම්බොජ්ජංගේ සතිය කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානය කෙරෙහිම ඇති සතියයි නේද? ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ ධර්මයේ විමසීම නේද? ධම්මවිචය කියලා කියන්නේ දහම් විමසීම. ඒතකොට ධම්ම විචය කියලා කියන්නේ දහම් විමසීම පිළිබඳව මේ බොජ්ජංගය නිවන අවබෝධයේ පිණිස පවතින අංගයක් වශයෙන් පවතිද්දී මේ නුවණින් මෙනෙහි කිරීම විමසීම ඒක බොජ්ජංගය බවට පත් වුණාට පස්සේ ඒකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංග තමන්ට තුළු ඇති කල්ලි මේ දකින්න වික්ෂු අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජාන. ධම්මවිචේ සම්බොජ්ජංගේ තමන් තුළ තියෙනවා කියලා දකිනවා. අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංග. මේ නැති කල්හි මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ධම්ම විමසීම කියන මේ නිවන පිණිස පවතින අංගයේ නැති කල්හි දන්නවා නත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජාන. දැන් තමන්ට මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ නැහැ කියලා අර නුවණින් දැනගන්න. යතාච අනුප්පන්නස්ස ධම්මවිචේ සම්බොජ්ජංග සුප්පාදෝ තංච පජානාති. එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අර කලින් ඉපදිලා නැත් ධම්මවිචේ සම්බොජ්ජංගය ඉපදුනා නම් අන්න දන්නවා දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් ඉපදිලා තියෙනවා. යතාච උප්පන්නස්ස ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණයි.
ඔන්නේ උපන්නා වූ මේ ධම්මවිජය සම්බොජ්ජංගය අර හිත දියුණු කිරීම වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා. ඒකත් නුවණින් දකින්න. එතකොට බලන්න එහෙනම් මෙන්න මේ ස්ථානට එද්දී ඊටාම සතියෙන් තමන්ගේ හිතේ තියෙන අර ධර්මයන් ඊටාම හොඳට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හොඳ සියුම් සතියක් නුවණක් තියෙනවා. ඊළඟට මේ තුන්වෙනි බොජ්ජංගය වෙන්නේ සන්තං වා අජ්ජත්තං විරිය සම්බුද්ධ. එතකොට දකිනවා මේ අත්තිමේ අජ්ජත්තං විරිය සම්බුද්ධංගුරු පජානාති. මේ ආධ්‍යාත්මයේ විරිය සම්බුද්ධංගයේ තියෙද්දී හටගද්දී දන්නවා අත්තිමේ අජ්ජත්තං අජ්ජත්තං විරිය සම්බුද්ධංගුරු පජානාති. දැන් මගේ ආධ්‍යාත්මයේ විරිය සම්බුද්ධංගය හොඳට තියෙනවා. අසන්තං වා අජ්ජත්තං විරිය සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං විරිය සම්බුද්ධංගුති පජානාති. අසන්තං කියන්නේ නැති කල්ලිනේ. මේ ආධ්‍යාත්මයේ මේ විරිය සම්බුද්ධංගේ නැති කල්ලි නත්තිමේ අජ්ජත්ත නැහැ. දැන් මට මේ විරිය සම්බුද්ධංගය උපදිලා නැහැ කියලා ඒකත් නොනින් බලක. යතාච උප්පන්නස්ස විරිය සම්බුද්ධංගස උපාදෝ හොති සංච පජාන. අන්න අර නූපන්නා වූ විරිය සම්බුද්ධංගේ උපදිද්දී ඒකත් සතියින් දැන ගන්නවා දැන් ඉපදුනා. යතාච උප්පන්නස්ස විරිය සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හොති. දැන් මේ විරිය උපදිනා වූ විරිය සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වැඩිම වශයෙන් දියුණු කිරීම වශයෙන් පරිපූර්ණත්වයට පත් වුණා කියලා ඒකත් නුවණින් දැන ගන්න. එතකොට දැන් බොජ්ජංග තුනයි. ඊළඟට කියන සන්තං වා අජ්ජත්ත පීති සම්බොජ්ජංග. එතකොට අපි දන්නා මේ ප්‍රීතිය මේක ප්‍රීතිය සම්බොජ්ජංගෙන් වශයෙන් නිවනට උපකාරක දෙයක් වශයෙන් තමයි මේ පීති සම්බොජ්ජංගේ තියෙන්නේ. අත්තිමේ අජ්ජත්තං ප්‍රීති සම්බොජ්ජංගෝති පජානාති. ප්‍රීතිය කියන අවබෝධය අංගය තමන් තුළ තියෙද්දී දන්නවා දැන් මේ ප්‍රීතිය කියන නිවන පිණිස අවබෝධයේ පිණිස පවතින මේ අංගේ තමන් තුළ තියෙනවා කියලා. ඊළඟට අසන්තං වා අජ්ජත්තං ප්‍රීති සම්බොජ්ජංගං. මේ ප්‍රීති සම්බොජ්ජංගය නැති කල්ලි දකින්නවා නත්ති මේ අජ්ජත්තං ප්‍රීති සම්බොජ්ජංගෝති පජානාති. දැන් ප්‍රීති සම්බොජ්ජංගේ අවබෝධයේ පිණිස පවතින මේ ප්‍රීති සම්බොජ්ජංගේ මංගාව නැහැ කියලා ඒකත් දකින්න. යතාච උප්පන්නස පීති සම්බොජ්ජංගස උපාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ පීති සම්බොජ්ජංගේ උපදිද්දී ඒකත් නුවණින් දැන ගන්නවා දැන් ඔන්න ඉපදුනා. යතාච උප්පන්නස පීති සම්බොජ්ජංගස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. මේක භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙද්දී ඒකත් නුවණින් දැන ගන්නවා. එතකොට සම්බොජ්ජංග හතරයි. ඊළඟට සන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංග. පස්සද්ධිය කියලා කියන්නේ අර සහැල්ලුව මේ සංසිඳීම නේද? අන්න ඒක. එතන පස්සද්ධියේදී මේ කාය පස්සද්ධිය තියෙනවා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි නිවන පිණිස අවබෝධ වන අංගයක් වුණාම ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. ඒක සන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති. දැන් පස්සද්ධි සම්බොජ්ජංගේ ආධ්‍යාත්මයේ ඇති කල්ලි දකින්නවා පස්සද්ධි සම්බොජ්ජංගේ තියෙනවා. අසන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගේ පජානාති. දැන් නැති කල්ලි නැති බව දකින්න. යතාච උප්පන්නස පස්සද්ධි සම්බොජ්ජංගස උපාදෝ හෝති තංච පජානාති. දැන් නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජංගේ උපදිද්දී සතියෙන් දකින්නවා ප්‍රඥාවෙන් දකින්නවා මේක මේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඔන්න උපදිලා. යතාච උප්පන්නස පස්සද්ධි සම්බොජ්ජංගස භාවනාය පාරිපූර්ණ තංච පජානාති. එතකොට මේ විදර්ශනාවේදී දකින්නවා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා මගේ. මේක මේ එක තැන තියෙන එක නෙමෙයි මගේ මේ වැඩිලා පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා දකින්න. එතකොට අන්න ඊළඟ පස්සද්ධි පහයි. ඊළඟට සන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංග. සමාධිය චිත්ත ඒකාග්‍රතාවය අවබෝධයේ පිණිස පවතින අංගයක් වුණා. මේකට කියනවා සමාධි සම්බොජ්ජංග. අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති. මේ අවබෝධයේ පිණිස පවතින සමාධිය මංගාව තියෙනවා. අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංග නත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති. සමාධි සම්බොජ්ජංගේ නැති කල්ලි නැති බව දකින්න. යතාච අනුප්පන්නස සමාධි සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. යම්සේ නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගයක් උපදනාද ඒකත් දන්නවා. යතාච උප්පන්නස සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. දැන් මේ සමාධිය
මගේ මේ නිවනට අවබෝධය පිණිස වැඩෙනවා කියන කාරණාවත් ඒක දකිනවා. ඒක තමයි මේ එතන තියෙන ඊටාම් සතිය. සන්තංව අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං ඔන්න උපේක්ඛාව. උපේක්ඛාව අවබෝධාංගයක් පිණිස පවතිද්දී ඒකට කියන උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. එතකොට මේ උපේක්ඛා සම්බොජ්ජංගයත් ඇති කල්ලි අත්තිමී අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්තිමී අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. ඒක උපේක්ඛා සම්බොජ්ජංගේ නැති කල්ලි නැති බව දකින්න. යථාච අනුප්පන්න සුපේක්ඛා සම්බොජ්ජංග සුපාදෝ හෝති තංච පජානාති. මේ අනුප්පන්නා වූ මේ ඉපදිච්ච නැති මේ උපේක්ඛා සම්බොජ්ජංගය උපදිද්දී අන්න ඒකත් නුවණින් දැනගන්නවා. යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති. භාවනා වශයෙන් මේක දියුණු වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා කියන දකිද්දී ඒකත් මේක දැනගන්නවා නුවණින් දැනගන්න. එතකොට මේ හත්වෙනි බොජ්ජංගය. එතකොට අපි දැක්කා එහෙනම් මේ අවබෝධය පිණිස පවතින චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වන බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. එකත් පළවෙනි එක තමයි අපි ඉගෙන ගත්තේ සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේ බොජ්ජංග ධර්ම හතයි. එතකොට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඇයි අපි මේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග අපිට කියලා තියෙන්නේ. දැන් අපිට දැන් ඉගෙන ගත්ත දේවල් මදිද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ බොජ්ජංග පිළිබඳ අවබෝධයක් නැති කෙනාට මේ ඉස්සරහට යන්න බෑ. ඒකයි තියෙන මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රායෝගික වශයෙන් බණ භාවනා කරන කෙනෙක් දන්නවා තමන් ප්‍රායෝගික වශයෙන් මොනවද තමන්ට ඇති වෙන ගැටලු කියලා. දැන් කෙනෙක් බණ භාවනා කරද්දී සමාධියක් ඒකාග්‍රතාවයක් උපදිනා කියලා කියන්නකො. මේ පුදුන්නා වූ ඒකාග්‍රතාවය සමහර කෙනෙකුට පිරිහින්න පුළුවන්. සමහර කෙනෙකුට ඒ මට්ටමේම තියෙන්න පුළුවන් කාලයක් තිස්සේ. සමහර කෙනෙකුට ඊට වඩා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සමාධිය වඩන කෙනාට කල්පනා කරන්න ඕනේ බලන්න ඕනේ මගේ සමාධිය තිති එකක්ද චිරස් පවතින එකක්ද නැත්නම් පිරිහින සමාධියක්ද කියලා තීරුම් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් මොකද වෙන්නේ? අර සමාධිය චිරස්ථායී වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දකිනවා අපි සාමාන්‍ය මට්ටමින් බණ භාවනා කරද්දී හිත එකඟ වෙනවා. හැබැයි ඒ හිත එකඟ වුණාට අපිට ඇති වෙන හිතේ ඇති වෙන මේ ඒකාග්‍රතාවයේ ශක්තියක් නැහැ කියලා අපිට තේරෙනවා. ඒ ශක්තිමත් නැති සමාධියකින් අර මහා කෙලෙස් ගොඩක් කෙලෙස් අපි යට කරන් ඉන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. එච්චර ශක්තිමත් නෑ. ඒක හරියට අර මේ කෙට්ටු දුර්වල මිනිස්සෙක් යනවා මේ මහා ලොකු මේ යකඩ දොරක් කඩා ගන්න. එතකොට මහාර කෙට්ටු මිනිස්සයා ගියොත් එහෙම හරි මම අද මේ යකඩ දොර කඩාගෙන එහා පැත්තට යනවා කියලා ගියාට මොකද වෙන්නේ? අර මිනිස්සයාට අර යකඩ දොර කඩා ගන්න බෑ. මොකද මේ මිනිස්සයා ශක්තිමත් නෑ. හරි කෙහෙටු. නමුත් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මහා ශක්තිමත් යෝධයෙක් ඉන්නවා. මේ යෝධයා හොඳට ශක්තිමත් මේ යෝධයා සරි ශක්තිය තියෙන යෝධයා මොකද කරන්නේ? මම මේ යකඩ දොර කඩාගෙන එහා පැත්තට යනවා කියලා යනවා. එතකොට නමුත් මේ යෝධයා මේ අර දරණ මේ ශක්තිමත් භාවයේ තියෙන නිසා හොඳට ජව සම්පන්න නිසා මොකද අර යකඩ දොර කඩාගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා අන්න ඒ වගේ තමයි මේ බොජ්ජංග ධර්ම තියෙන්නේ අර මහා යකඩ දොර කඩාගෙන යන්න අපිව ශක්තිමත් කරන්නයි මේ බොජ්ජංග ධර්ම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ තේරුම් ගන්න ඕනේ බොජ්ජංග ඊටම වටිනවා අපිට. අනිත් කාරණාව තමයි දැන් අපි මේ වෙනකොට අපි මේ පංච පාදාස්කන්ධ විදර්ශනාවාදී අපි ගියවර කලින් ධර්ම දේශනාවදී කතා කළා කොහොමද මේ විදර්ශනාව අපි ආනාපාන සතිය මුල් කරගෙන විදර්ශනාව ඇතුළට යන්නේ කියලා. ඒ වෙලාවට අපි කතා කළා යම්කිසි සමාධි මට්ටම් ඇතිවීම ගැන අපි කතා කළා කොහොමද අපි විදර්ශනාවට යන අතරතුර. එතකොට මේ දැන් අපි කිව්වා මම කතා කළා එතනදී අපි කතා කර කාරණාවක් තමයි එක පාරටම අපිට සමාධිය ඉපදුනා කියලා අර කෙහෙටු මිනිසයා වගේ අපි අර ශක්තිමත් සමාධිය පාවිච්චි කරන්නේ නැහැ කුමක් සඳහාද? අර පංච උපාදානස්කන්ධ විදර්ශනාවට මූලික කරගන්න පාදක කරගන්නේ නැහැ. අපිට මේක ශක්තිමත් කරගන්න ඕන. දියුණු කරගන්න ඕන. ඒ දියුණු කරගන්න නම්
අපිට තියෙන්න ඕනේ අපේ හිත පිළිබඳව ඉතාම සියුම් අවබෝධයක්. එතකොට දැන් සමාධිය දියුණු කරගන්න කැමති කෙනාට තියෙන්න ඕනේ සිත පිළිබඳ හොඳ අවබෝධයක්. සිත පිළිබඳ අවබෝධයක් නැත්නම් එයාට පුළුවන්කම නැහැ අර සමාධිය චිරස්ථායී කරගන්න, ස්ථිර කරගන්න, ටිටි කරගන්න, ආධ්‍යාත්මී අවශ්‍ය පමණට බස්සන්න එයාට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒකට විතාම උපකාර වෙනවා මේ බොජ්ජංග ධර්ම 7. මොනවද මේ සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය ඊටාම වැදගත් වෙනවා. එතකොට විශේෂයෙන් අපි මේ බොජ්ජංග ධර්ම කතා කරද්දී මම මේක පැතිකඩ දෙකකින් කතා කරනවා. එකක් තමයි අපිට මේ සාමාන්‍ය මට්ටමේදී මේ සමාධි ආදී ප්‍රබල කරගන්න අපිට මේ බොජ්ජංග ධර්ම භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි මට්ටම. දෙවෙනි මට්ටමින් මම කතා කරනවා මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ අපි මේ කතා කරන එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේ බොජ්ජංග ධර්ම ආදී හොඳට වැඩෙන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය පුදවගත් ශ්‍රාවකයාටයි. අපිට මේ පිළිබඳ හොඳට තේරෙන සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ බොජ්ජංග සංයුත්තේම මේ උදාය කියලා සූත්‍රය. මේ උදාය කියන සූත්‍රයේදී මේ උදාය කියන ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මේ ගෙදර ඉන්න කාලේ නම් මෙලෝ දෙයක් මට තේරුන්නේ නැහැ. මට කිසිම ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි කියලා මට එහෙම කිසි ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. හැබැයි යම් කිසි දවසකදී මම බුදුරජාණන් වහන්සේගෙන් තථාගතයන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ. අන්න එදාට මට මගේ ශ්‍රද්ධාව හිතේ ඉපදෙන්න පටන් ගත්තා. ඒ මේ ඉපදිච්ච පටන් ගත්ත ශ්‍රද්ධාව මුල් කරගෙන මම ගිහිගේ අතහැරලා මම පැවිදි වුණා. ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන පැවිදි වෙච්ච මට බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම සහ නැතිවීම ගැන ධර්මයේ දේශනා කළා. ඉති රූපං, ඉති රූපස සමුදයෝ, ඉති රූපස අත්තංගමෝ කියලා තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාව අත්තංගමෝ කියලා ධර්මයේ මට දේශනා කළා. ඉතින් මේ විදිහට මේ ධර්මයේ දේශනා කළ මට පැවිදිලා මම මොකද කළේ මේ ඒ ධර්මයේ අරදී අපි දේශනා කරපු විදිහට තථාගතයන් වහන්සේ ඉගෙන ගත්ත විදිහට මෙයයි රූපය, මෙයයි රූපේ සමුදය, මෙයයි රූපේ අස්තංගමය කියලා මන හොඳට බණ භාවනා කළා. බණ භාවනා කරද්දී මොකද වුනේ? මට මේ බණ භාවනා කළා මම දියුණුවට පැමිණෙද්දී මට ධර්මීය අවබෝධ වුණා. මට ධර්මීය අවබෝධ වුණා. මේ මට අවබෝධ ධර්මයේ අවබෝධ වෙද්දී මට හරි අපූර්ව දේවල් 7ක් ලැබුණා. මොනවද? මට මේ බොජ්ජංග ධර්මයන් 7 හම්බුණා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නිවන සාක්ෂාත් කරගන්න පිණිස. මොනවද හම්බුනේ? බොජ්ජංග ධර්මයන් 7 හම්බුණා. එතකොට බලන්න මේ සම්මාදිට්ඨිය පුදවගත් ශ්‍රාවකයාට ඊටාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙනවා මේ බොජ්ජංග ධර්ම. එතකොට මේ බොජ්ජංග ධර්ම ගැන අපි මේ කතා කරද්දී මේ බොජ්ජංග ධර්ම තථාගතයන් වහන්සේ පෙන්වන හැමතැනකම පෙන්වන්නේ කරුණු කීපයක් මුල් කරගෙන. ඒක තමයි සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං වොස්සග්ග පරිණාමී කියන වචන දුන භාවිතා කරන හැමතිස්සෙම. එතකොට මේ සති සම්බොජ්ජංගේ වඩන්නේ කොහොමද? විවේක නිස්සිතං. විවේක නිස්සිතං කියලා කියන්නේ විවේකයේ ඇසුරු කරගෙන. විවේකයේ ඇසුරු කරගෙන කියන්නේ කාය විවේකී සහ චිත්ත විවේකී කියන මේ දෙක ඇසුරු කරගෙන තමයි වඩන්නේ. විවේක නිස්සිත. ඒ කියන්නේ නීවරණ ධර්ම බැහැර කරගෙන. ඊළඟට විවේක නිස්සිතං විරාග නිස්සිතං. විරාගයේ නිස්සිතං කියලා කියන්නේ නොයල්ම ඇසුරු කරගෙන. ඒ කිව්වේ මේ විරාගී භාවය ඇසුරු කරගෙන. කියන්නේ නිවන අරමුණු කරන් තමයි මේක වඩලා. නිරෝධ නිස්සිතං. ඒ නිරෝධය සාක්ෂාත් කරගන්න මුල් කරගෙන. ඊළඟට වොස්සග්ග පරිණාමයෙන් කියලා කියන්නේ අතහැරීම ඇසුරු කරගෙන තමයි මොකද කරලා තියෙන්නේ මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ. ඒතකොට එතන පේනවා විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමය කියලා කියන්නේ. ඒතන හොඳටම පැහැදිලි මෙතනදී මේ බොජ්ජංග ධර්මයන් එහෙනම් බොජ්ජංග ධර්මයන් වශයෙන් වැඩ කරන්නේ හරියටම නිවන අරමුණු කරගෙන මේ ධර්මයන් වැඩෙද්දී. එතකොට ඒක තමයි ගැඹුරු පැත්ත.
හැබැයි එහෙම කිව්වා කියලා අපිට මේ බොජ්ජංග ධර්මයන් භාවිත නොකරගෙන ඉන්න බෑ. මේ භාවිතා මේ කරන්නේ නැතුව ඉන්න බැරි කමක් නැහැ. අපිට පුළුවන් මේ බොජ්ජංග ධර්මයන් යම්කිසි මට්ටමකින් භාවිතා කරන්න. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ගැඹුරු පැතිකඩට යන්න කලින් මේ බොජ්ජංග ධර්මයන් වල තියෙන මේ වටිනාකම අපි දැන් මුලින්ම තේරුම් ගන්න ඕනේ. මේකයි. දැන් අපි දැන් මේ බණ භාවනා කරද්දී මං කිව්වා මේ සමාධිය ස්ථාවර කරගන්න නම් අපි හැමතිස්සෙම මේ අපේ හිත ගැන ලොකු අවබෝධයක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට අපි බණ භාවනා කරද්දී අපි හරියටම මේ සතිය කෙරෙහිම ගොඩාක් නැඹුරු කරලා භාවනා නේද? අපි සතිය වඩන්න ඕනේ කියලා ගැඹුරට මේ සතිය මුල් කරගෙනම අපි මේ සතිය වඩන්න ඕනේ කියලා ඒ ආරමුණු කරගෙනම අපි ගොඩාක් වෙහෙසෙනවා. හැබැයි මෙහෙම කරද්දී ප්‍රායෝගික වශයෙන් ඔබ භාවනා කරපු කරන කෙනෙක් නම් ඔබ දන්නවා සමහරක් වෙලාවට වෙහෙසටපත් වෙනවා. අපිට අර සතිය පවත්වා ගන්න බෑ, හරි අමාරුයි. වෙහෙසටපත් වෙනවා. එතකොට මේ වෙහෙසටපත් වීම නිසා මොකද වෙන්නේ? සමාධිය ඈත් වෙනවා. අපි දැන් සතිය පවත්වන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්නේ කොහොමද මට මේක කරගන්න බෑනේ කියලා අපේ හිතේ අර දෝමනස්සේ උපදවලා දෙනවා සමහරක් වෙලාවට. අපි කරන්න උත්සාහ කළාට හිත විසිරෙනවා. එතකොට ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? අපි තේරුම් ගන්න ඕනේ දැන් මගේ මේ සතිය කියන කාරණාව මම මේ කරන්න උත්සාහ කළාට මගේ හිතේ මේක පිහිටන්නේ. එතකොට සමහරක් වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ අපිට ඕන කරනවා. දැන් සමහරක් වෙලාවට අපි ඒ විදිහට අර මේ සතිය දිනු කරන්න උත්සාහ කළාට සමහරගෙන පිහිටන්නේ. හැබැයි ඒ වෙලාවට මොකද්ද අවශ්‍ය වෙන්නේ? සමහරක් වෙලාවට මේ ධම්මවිචේ කියලා කියන්නේ මේ නුවණින් විමසීම කියන කාරණාව ඊටාම උපකාරී පිණිස පවතින. සමහරක් වෙලාවට අපි ඒක කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? ධම්මවිචේ කරනවා. ධම්මවිචේ කියන්නේ නුවණින් විමසනවා යමක්. එතකොට අපි කියමු පංච උපාදානස්කන්ධය ගැන හරි ආයතන ගැන හරි පටිච්චසමුපාදය ගැන හරි අපි නුවණින් විමසලා බලනවා. මේ නුවණින් විමසලා බලද්දි මොකද වෙන්නේ? අන්න එතනදී ආයෙ මොකද වෙන්නේ? හිතේ සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අර හිත ප්‍රමුදිත වෙලා, කය ප්‍රමුදිත වෙලා මොකද වෙන්නේ? හිතේ සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඊට පස්සේ මොකද කරන්න පුළුවන් අපිට? අර හිතේ කයේ ඇතිවෙච්ච මේ ප්‍රීතිය, සෝමනස්ය උපයෝගී කරගෙන මොකද කරන්න පුළුවන්? අර අපිට මග හැරෙච්ච සතිය ආයෙත් සම්වර කරන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ අපි කරන දෙයක් තමයි නෑ මේ නිවන අවබෝධ කරගන්න ඕන කියලා දැඩි වීරිය කරනවා. අපි දැන් අද මම නිවන් දකින්න නැතුව අතහරින්නේ නැහැ. අද මම අවශ්‍ය තරම් මේ සමාධිය දියුණු කරන්න නැතුව නෑ මේ අතහරින්නේ නැහැ කියලා දැඩි වීරිය අරගෙන සමහරක් වෙලාවට වීරිය කරලා දැඩි වීරියක් කරගෙන භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ විරිය කියන එක සමබර වෙන්නේ නැතුව මොකද වෙන්නේ? ආයෙත් මොකද වෙන්නේ? හිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. හිත විසිරෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට වීරිය හීන භාවයේ තියාගෙන අපි භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? හිත ඇකිලෙන්න පටන් ගන්නවා. එතකොට මේ හිත විසිරීලා හරි හිත ඇකිලිලා හරි මේ තීර මේක අපි හරියට හඳුනාගත්තොත් මොකද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා අපි මේ වෙලාවට මොකද කරන්නේ? අර නැවතත් අර දැඩි වීරිය මේ වීරිය ගැන අපි කල්පනා කරන්නේ නැතුව අපි මොකද කරන්න ඕනේ? ධම්මවිචේ වගේ සම්පූර්ණංගයක් මෙනෙහි කරන්න පුළුවන් අපිට. නැත්තම් සමහරක් වෙලාවට මේ අපිට මේ ප්‍රීතිය තියෙනවා. හැබැයි මේ ප්‍රීති සම්බොජ්ජංගය අපි ප්‍රීති සම්බොජ්ජංගේ ප්‍රීතිය ගැනම අපිට දැන් සමාධියෙන් උපදින මේ ප්‍රීතිය ගැන අපි ඇලිලා ඉද්දි මොකද වෙන්නේ? අන්න හිත අපිට දියුණු වෙන්න පටන් ගන්න ප්‍රීතිය ගැනම අපි අල්ලගෙන ප්‍රීතියම පැත්තම අල්ලගෙන ඉද්දි හිත මොකද වෙන්නේ? ලීනත්වයටපත් වෙනවා. හැකිලිලා යනවා. එතකොට යා තේරුම් ගන්න ඕනේ දැන් මේ ප්‍රීතිය ගැනම මම මේ මානසිකාරය කරමින් හිතුවත් මේක වැඩේ මේ සමාධිය ගිලිහෙනවා. ඒ නිසා එයා වෙන සම්බොජ්ජංගයක් වඩන්න උත්සාහ කරනවා. නැත්තම් සමහර කාට පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධිය කියලා කියන්නේ කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව ඇති වෙනවනේ. එතකොට සමහර කාට මේ පස්සද්ධිය මුල් කරගෙන අපේ හිතේ එකපාරට උපදිනවා මේ ඉපිලා යාම.
ඉස්සීමක් ඇති වෙනවා. එතකොට මේ පස්සද්ධියම සිහි කර කර ඉද්දී එක්ක මොකද වෙන්නේ? හිත ගොඩාක් දුරට වෙන්නේ පස්සද්ධිය කියලා කියන එක මේ සමාධියට ඉතාම ළඟයි. අර හිත සංසිඳන පැත්තට ළඟයි. හිත සංසිඳන පැත්තට ළඟයි කියලා කියන්නේ අපිට හරි පමණට මේ සමබර වෙලා නැත්නම් අපේ හිතේ කරුණු මොකද වෙන්නේ? අපේ හිත හැකිලිලා ගිහිලා තීන මිද්දේ පැත්තට බර වෙන්න පටන් ගන්නවා. මොකද අර පස්සද්ධියත් එක්ක සැපේනවනේ. අර අපි සැපයත් එක්ක කයට සිතට පහසුවක් දැනෙන නේද? එතකොට මේක කිට්ටු වෙනවා කොහෙටද? හැකිලීමේ පැත්තට කිට්ටු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පස්සද්ධියම සමහරකට අරමුණු කරගෙන ඉද්දි හිතේ සමාධිය ප්‍රබල වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට කරුණ තමයි සමාධිය. සමහරක් වෙලාවට කෙනෙක් මේ සමාධියම අල්ලගෙන ඉන්න දඟලනවා. හරි මේ හිතේ ඒකාග්‍රතාවයෙම අල්ලගෙන ඉන්න දඟලනවා. හිත සමබර කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර එයාට ඉහළ දියුණුවක් කරා යන්න බැරි වෙනවා. මොකද අරකේ සමාධිය තුල ඇලීම පදනම් කරගෙන මොකද ඉහළ දියුණුවක් කරා යන්න බැරි වෙනවා. ඊළඟ නැත්තම් උපේක්ඛාවේ විතරක් ඇලිලා ඉන්න සමහරක් වෙලාවට. එතන මධ්‍යස්ථ භාවයේ විතර කැලිලා ඉද්දී මොකද වෙන්නේ? නැවතත් අර සමාධි අංග පිරිහිලා ගිහිල්ලා සමහරක් වෙලාවට මොකද වෙන්නේ? අර නැවතත් සමාධිය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා 7 පිළිබඳව හැමතිස්සෙම අපි අවධානය යොමු කළ යුතුයි. හැමතිස්සෙම අපි අවධානය යොමු කළ යුතුයි. ඇත්තටම මේ කාරණා ගැන කතා කරද්දී අපිට මේ සමාධිය හිත දියුණු කිරීම ගැන කතා කරද්දී ඇත්තටම ඊටාම මේ පැරණි කරුණු 10ක් තියෙනවා අපි කරන්න ඕනේ. දැන් අපි මේ විදර්ශනාව කරද්දී සමතේ දියුණු කරද්දී උනත් මේ කරුණු 10 ගැන අපි හොඳ අවබෝධයකට එන්න ඕනේ. මේක මේ සූත්‍ර දේශනාව නැති වුණත් මේ පැරණි යෝගාවචරයන් කාරණා 10ක් ගැන කල්පනා කරන හැම මොහොතකම මේ සමාධිය දියුණු කරද්දී ප්‍රඥාව දියුණු කරද්දී. එක තමයි වත්තු විසුද්ධ කිරියතා කියලා කරුණක් තියෙනවා. ඒ කිව්වේ අපි අරමුණු කරන එක මේ අපි සමාධිය හරි ප්‍රඥා හරි දියුණු කරන එක දොස් සහිත වෙන්න බෑ. අපි දෝෂ මගහැරගෙන තමයි යන්න ඕනේ. එතකොට අපි කරන භාවනාවේ තියෙන මේ දෝෂ අපි අරමුණු කරන දේවල් වල දෝෂ දුරු කරගන්න. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා කියන්නේ අපි අර දැන් කතා කළා වගේ මේ ඉන්ද්‍රිය ධර්ම බැලන්ස් කරන්න. සම්වර කරන්න. දැන් අපි කියමුකෝ කෙනෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. එයා ශ්‍රද්ධාවටම මුල් තැන දීගෙන ගියොත් මොකද වෙන්නේ? ප්‍රඥාව එයාගේ ගිලිහෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව විතරක්ම පැත්තට ගියොත් එහෙම එයාගේ ප්‍රඥාව ගිලිහෙන්න පටන් ගන්නවා. සමහර කෙනෙක් සීලය විතරක් උඩට දාගන්නවා. එතකොට මොකද වෙන්නේ? අනිත් කරුණු සම්වර වෙන්නේ නැතු වෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට මේ සමහර කෙනෙක් වීරිය හරි නිවන් දකින්න ඕනේ කියලා දතකට මේ තද කරගෙන අපි වීරිය කරනවා. එතකොට මොකද හිත විසිරීමට. ඉතින් ඒ නිසා මේ දේවල් අපි ඊටාම හොඳින් සියුම්ව දැනගන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම සම්වර කරන්න. ඊළඟට තමයි නිමිත්ත කුසලතා. තුන්වෙනි කාරණා තමයි නිමිත්ත කුසලතාවය කියන්නේ මේ නිමිත්තේ දක්ෂ වෙන්න. නිමිත්ත අඳුන ගන්න. Tamanට තියෙන සමාධි නිමිත්ත මොකක්ද කියන එක හොඳට අඳුන ගන්න. දැන් ආනාපාන සතිය වගේ දේවල් වලදී ආනාපාන නිමිත්ත ඊටාම හොඳින් අඳුන ගන්න. දැන් සම්මතිය වගේ වඩන කෙනෙකුට ඊටාම හොඳින් අර මතුවන නිමිති හොඳට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි යාට ඉහළ සමාධි කරා යන්න පුළුවන්. ඊළඟට තමයි සමේ චිත්තස්ස පග් ගන්නතා. සමේ චිත්තස්ස පග් ගන්නතා කියන්නේ කලින් කලට මොකද කරන්න ඕනේ? හිත ඔසවන්න. ඔසවලා තියන්න. ඔසවලා තියන්න ඕනේ කියන්නේ දැන් සමහරක් වෙලාවට අපේ හිත මොකද වෙන්නේ? වීරියෙන් ලිහිල් වෙනවා සමාධියෙන් වඩන්න කියලා. ඒක දැන් භාවනා කරන කෙනෙක්වත් දන්නවා ඇති. එක දිගට සමාධියෙම වඩන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එයාගේ සමහරක් වෙලාවට සමාධිය ගිලිහිලා යන අවස්ථා තියෙනවා. එක දිගටම සමාධියම වඩනවා කියන අදහසින් මේ සමාධියම වඩන්න අරමුණු කළොත් සමහරක් වෙලාවට අර හිතේ තියෙන ඇති වෙන කයේ ඇති වෙන වෙහසත් එක්ක තමන්ගේ හිතේ ඇති වෙන අර ආසාවත් එක්ක මොකද වෙන්නේ? සමාධිය ගිලිහිලා යනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? එයා මොහොතින් මොහොත මොකද කරන්න ඕනේ? අර සමාධි නිමිත්තම සිහි කරන්නේ නැතුව
තමන් හිත ඔසවලා තියන්න ඕන හැම මොහොතක. ඊළඟ සමේ චිත්තස් නිග්ගහනතා. සමේ චිත්ත නිග්ගහනතා කියන්නේ කලින් කලට හිතට ගරහන්න. දැන් සමහර කාරණාවලදී හිතේ පිරිහීමට බාධක වෙන දේවල් තමයි මේ පංච නීවර. එතකොට මේ අපි කලින් කලට සමහර කාලවට මේ නීවරණ ධර්මයන් මුල් කරගෙන හිතට ගරහන්න ඕන. හිතට ගරහන්න ඕන. කෙලෙස් ධර්මයන් මුල් කරගෙන හිතට ගරහන්න ඕන. දැන් අපි ඉගෙන ගත්ත සූත්‍ර දේශනා තියෙනවා දේදා විතක්ක වීනෝපම සූත්‍ර වගේදී අපිට හම්බෙලා තියෙනවා මේ තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ හිතට ගරහන්න ඕන කලින් කලට. හිතට ගරහද්දී තමයි අර මේ කුසලයේ අකුසලයට ගරහද්දී තමයි කුසලයේ ඇල්ම ඇති වෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ කලින් කාලට හිතට ගරහන්න. සමේ සම්පහන්සනතා. සමේ සම්පහන්සනතා කියන්නේ කලින් කාලට හිත සතුටු කරන්න. ප්‍රමෝදයටපත් කරන්න. මේ සතුටටපත් කරන්න. දැන් අපි කියමු සමහර කෙනෙක් කියනවා අපිට මේ දහම් සජ්ජායනා ඕනේ නේද? වන්දනාමාන කරන්න ඕනේ. ඒක වැරදි. එතකොට අපි මේ ධර්මයේ සජ්ජායනා කරමු. වන්දනාමාන කරන්න ඕනේ. ඇයි අපේ මේ හිත කලින් කලට සමාධි නිමිත්ත මල්ලන් හිටියොත් සමාධිය ප්‍රබල වෙන්නේ නැහැ. ඒ නිසා කලින් කලට මොකද කරන්න ඕනේ? හිත සතුටු කරන දෙයක් කරන්න ඕනේ. අපිට ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි අපි සාමාන්‍ය බණ භාවනා කරන අය කරන දෙයක් තමයි හුදකලා භාවනා කරන වනගත වෙලා භාවනා කරන දෙයක් තමයි අපි හිත කලින් කාලේ සතුටු කරන දේවල් කරනවා. මොනවද කරන්නේ? අපි මතකයේ දරාගත්ත මේ දේවල් නැත්තම් අපි ළඟ තියෙන බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනා මොකද කරන්නේ? එක දිගට භාවනා කරන්නේ නැහැ. කලින් කාලේ හිත සතුටු කරන්න මොකද කරන්නේ? අර දහම් කරුණු සජ්ජායනා කරනවා. එතකොට දවසකට අනිවාර්යෙන් එකවරක් හෝ ධර්මයේ සජ්ජායනා කරන්න. එයා සජ්ජායනා කරද්දී ඒ මුල් කරගෙන ඒ ධර්මයේ මුල් කරගෙන මොකද හිතේ ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය ඇති වෙනවා. අන්න ඒක උපකාර කරගන්නවා අර සමාධිය සඳහා අපි උපකාර කරගන්නවා. ඒක තමයි කාලෙන් කාලේ සම්පහන්සනතා. කලින් කාලේ ධර්ම සජ්ජායනා කරනවා. නැත්තම් එයාගේ හිත ගොඩාක් සතුටු කරන්න පුළුවන් නම් හිතේ ඒකාග්‍රතාවය ඇති කර ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එයා මොකද කරන්නේ? වන්දනාමාන කරලා මොකද කරන්නේ? හිත සතුටු කරනවා. දැන් ඇත්තටම මේ වන්දනාමාන කිරීම ගැන අපි මේ කතා කරන්න ඕනේ. මේ වන්දනාමාන කිරීම කියලා කියන්නේ මේ සුළුපටු දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේක ආමිෂ පූජාවට අයිති මේක ප්‍රතිපත්ති පූජාවට අයිති නෑ කියලා. ඒක අනුභෝධය නිසා ඇති වෙන දෙයක්. ඒකට හේතුව තමයි අපි මේ හිත දියුණු කරන වැඩපිළිවෙලේදී මේ සම්පහන්සලතාවට ඊටාම උපකාර කරගන්න පුළුවන් දෙයක් තමයි මේ බුද්ධ වන්දනාව කියන එක. මොකද බුද්ධ වන්දනාව තුළ යම්කිසි කෙනෙකුට සමාධිය මේ වෙනකොට උපදිලා නැත්තම් එයා හරියට බුද්ධ වන්දනාව කරලා නැහැ. ඒ බුද්ධ වන්දනාව කරලා නැහැ කියන හේතුව තමයි මේ බුද්ධ වන්දනාව කරද්දී හර හොඳට සතිය තමන්ගේ අභ්‍යන්තරයේ තියාගෙන දහම් කරුණු විමසමින් මේ වන්දනාව කරද්දී බුද්ධ වන්දනාව කියලා කියන මොකක්වත් නෙමෙයිනේ. බුදු ගුණ සිහි කරනවා, ධර්ම රත්නයේ ගුණ සිහි කරනවා, සංඝ රත්නයේ ගුණ සිහි කරනවා, ඊළඟට සූත්‍ර සජ්ජායනා කරනවා. එතකොට මේ සියල්ලේම තියෙන කුසල අරමුණු. මේ කුසල අරමුණු වල හිත ඒකාග්‍රතාවය කරගෙන ඉදී උපදිනවා ඊටාම ප්‍රණීත සමාධියක්. ඉතින් මේ සමාධිය තමන් ලබාගෙන මේනිකුරු අත්විඳලා නැත්තම් ඒ කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව තමන් අත්විඳලා නැත්තම් තමන් හරියට බුද්ධ වන්දනා කරලා නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සජ්ජායනාව කියන එක බුද්ධ වන්දනාව වශයෙන් හෝ සූත්‍ර සජ්ජායනාව වශයෙන් හෝ මේ සජ්ජායනාව කියන එක හිත සම්පහන්සනය කරන්න හිත සතුටු කරන්න ඊටාම උපකාර වෙනවා. ඒ නිසා උපදිනවා ඊටාම ප්‍රබල සමාධියක්. ඒක හරියට අර චංකමනේදී සක්මන් කරද්දී උපදින සමාධිය ඒ වගේ වන්දනා කරද්දී වන්දනාමාන කරද්දී චිත්ත ඒකාග්‍රතාවය කරගෙන වන්දනාමාන කරද්දී උපදිනවා ඊටාම චිරස්ථායි සමාධියක්. මේ සමාධිය උපයෝගී කරගන්න පුළුවන් අපේ අර සමාධියංග මේ සමාධිය ප්‍රබල කරගන්න. ඊළඟට තමයි කාලේන මේ සමයේ අජ්ජුපෙක්කනා කියලා කියන්නේ මේ ආධ්‍යාත්මයට එබිලා බලන්න ඕනේ. ආධ්‍යාත්මී සංසිඳවන්න ඕන හිත හැම මොහොතකම. අන්න ඒක තමයි අජ්ජුපෙක්කනා. ඊළඟට අසමාහිත පුද්ගලත්ව පරිවර්ජන. අටවෙනි කාරණාව තමයි මේ සමාහිත හිත නැති අය ඈත් කරන්න ඕනේ.
එතකොට මේ සමාධිය වගේ මේ ගැඹුරු ධර්මයන් ප්‍රඥාව වගේ එකක් දියුණු කරද්දී ඉහළ තත්වලට යද්දී වෙන දෙයක් තමයි තමන්ගේ මේ අසමාහිත පුද්ගලයන් ඈත් කරගෙන එක පරිවර්ජන කරන. මොකද එයාට ඊටාම බාධා පිරිස පවතිනවා අසමාහිත පුද්ගලයන් ඇසුරු කරලා. අසමාහිත පුද්ගලයන් ඇසුරු කරද්දී මොකද වෙන්නේ? අසමාහිත කතානේ කරන්නේ. එයාට එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? දුක් කතාවක් කියනවා. එයාට ගැළපෙන්නේ නැති කතාවක් කියනවා. එයාට හරි අපහසුයි. ඊළඟට මේ කාම ලෝකයේ තියෙන කතා එයාට අපහසුයි. අපහසු එයාට තේරෙනවා මේ සමාධියට බාධකයි. ඒ නිසා Tamanට අපහසු නිසා මොකද කරන්නේ? එයා අසමාහිත පුද්ගලයන් ඈත් කරන්න ඕන. සමාහිත පුද්ගලස සේවන නමින් තමයි. සමාහිත පුද්ගලයා ආශ්‍රය කරන්න. සමාහිත පුද්ගලයා ආශ්‍රය කරද්දී මොකද වෙන්නේ? අර කායික සංසිඳීම, වාචික සංසිඳීම, මානසික සංසිඳීම ඊටාම හොඳට ලැබෙන පෝෂණය වෙනවා ආහාර හම්බෙනවා ඒකට. අසමාහිත පුද්ගලයා ආශ්‍රය කරද්දී හිතේ විසිරීමට තමයි ආහාර හම්බෙන්නේ. සමාහිත පුද්ගලයා ආශ්‍රය කරද්දී හිතේ සමාහිත වීමට තමයි ඒක කර්ම කාරණා කියන්නේ. ඒතකොට සමාහිත පුද්ගලයන් ආශ්‍රය කිරීමේ වටිනාකම තියෙන්නේ සමාධිය සෝ ප්‍රඥාව දියුණු කරන කාලවලදී කලින් කලට යන්න ඕනේ ඒ වගේ මේ ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමකට හරි ඒ ප්‍රායෝගික භාවනා කරන කෙනෙක් හරි ඒ ගෞරව කරන කෙනෙක් ගාවට ගිහිල්ලා කලින් කලට මොකද කරන්න ඕනේ? දහම් සාකච්ඡා කරන්න. ඒ දහම් සාකච්ඡා කිරීම ඊටාම වැදගත් තමන්ගේ හිත දියුණු කරගන්න. මොකද සමහරක් එක වචනයකින් ඊටාම ගැඹුරු සමාධි වලට යන්න උපකාර පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා දහම් සාකච්ඡාව කියන්නේ සමාහිත පුද්ගලයත් එක්ක කරන මේ දහම් සාකච්ඡාව කියන්නේ ඊටාම උපකාරක අංගයක්. ඊළඟ තදදි මුත්තතා කියලා කියන්නේ අපි මේ තදදි මුත්තතා කියලා කියන්නේ අදිමුත් වෙලායි. අදිමුත් වෙලා ඉන්න ඕනේ කියලා කියන්නේ අර සමාධිය හොඳට තේරුම් අරගෙන අර සමාධිය බැසගෙන ඉන්න ඕනේ. අපි කලින් අතහරින්න නැතුව මේක එක දිගට කරන්න ඕනේ. කලින් නැතොත් මොකද වෙන්නේ? අපි මේක නිතර භාවිතා කරන්නේ නැත්නම් බහුලීකරණ කත කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? අවශ්‍ය පමණට සමාධිය දිනු වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණා 10 ඊටාම වැදගත් වෙනවා ඉහළ සමාධි දිනු කරද්දී. එතකොට මේ කාරණා 10ත් එක්කම බැඳිලා තියෙනවා මේ බොජ්ජංග ධර්ම. දැන් මේ පින්වතුන්ට තේරෙන්නේ නැති මේ බොජ්ජංග ධර්ම මේත් එක්ක බැඳිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන වදාරනවා හිත අපේ සමහරක් වෙලාවට ඇකිලෙනවා. හිත ඇකුළුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා බොජ්ජංග 3ක් වඩන්න එපා. මොනවද? පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය වඩන්න එපා කියනවා ඒ වෙලාවට. දැන් අපි හිත ඇකිලිලා තියෙනවා යම් කිසි වෙලාවක. හිත ඇකිලිලා තියෙද්දි එයා කල්පනා කළොත් හරි මං කොහොම හරි මේක ගොඩ දාන්න ඕනේ කියලා එයා උත්සාහ කළාට මේ පස්සද්ධිය සමාධිය උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම වඩන්න උත්සාහ කළාට මේ බොජ්ජංග ධර්ම වඩා ගන්න බෑ එයාට. මේ හිත හැකිලිලා තියෙන වෙලාවට එයා මොකද කරන්නේ? බොජ්ජංග 3ක් තියෙන වඩන්න. මොනවද? ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය සහ පීති සම්බොජ්ජංගය කියන මේ තුන වඩන්න. මොකද හිත ලීන දැන් පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන එක මේ සමාධියේ ආභ්‍යන්තර සමාධියට ඊටම කිට්ටු. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ වගේ ඒවා විරිය සම්බොජ්ජංගේ ඒවා පීති සම්බොජ්ජංග කියනවා සතියත් එක්ක මුල් කරගෙන අපිට වඩා ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා මේ ඒ වෙලාවට අපි කරන්න ඕනේ මොකද්ද? දහම් කරුණක් එක්ක නුවණින් විමසන්න. එතකොට අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න. දුක් වශයෙන් නුවණින් විමසන්න. අනාත්ම වශයෙන් නුවණින් විමසන්න. නේද? මුලක් වශයෙන් ගඬුවක් වශයෙන් හරි මේ ඒ ආදී වශයෙන් මේ ධම්ම විචේ බොජ්ජංගය මූලික කරගන්න. ඊළඟට මේ වීරිය උපදවන කරුණ හිතන්න ඕනේ. වීරිය උපදවන ආශ්‍රය කරන්න ඕනේ. වීරිය උපදන අයකින් උපදෙස් ගන්න ඕනේ. කරලා මොකද කරන්න ඕනේ? විරිය සම්බොජ්ජංගය වඩා. ඒ වගේම හිත සතුටු කරන පීති සම්බොජ්ජංගය වගේ එකක් වඩන්න ඕනේ. අපි හිතමුකෝ කෙනෙක් එක්තරා වෙලාවක අපේ හිත ගොඩාක් විසිරලා තියෙනවා. උද්දත්තම් කියලා කියන්නේ ගොඩාක් හිත විසිරලා තියෙනවා. හිත විසිරිච්ච වෙලාවට අපි කල්පනා කළොත් එහෙම මම දැන් මේ පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනවා මේ
මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ වඩන්න ඕනේ කියලා එයා කල්පනා කළොත් දැන් ගොඩාක් හිත විසිරලා තියෙන වෙලාවට ධම්මවිචේ කරන්න බෑ. මොකද හිත ගොඩාක් ඈතට විහිදෙනවා. අපි කොච්චර අර ධම්මවිචේ හිත දහම් කරුණක් නුවණින් විමසන්න උත්සාහ කළාට අරකට හිත ගන්න බෑ. නැවතත් ගිහිල්ලා අකුසලයට මුල් වෙලා අර ඈතට විහිදින එක තමයි වෙන්නේ. එතකොට ධම්මවිචේ කරන්න හොඳ නෑ. අර වීරිය කරන්න හොඳ නෑ. පීති සම්පුජ්ජංගේ ආදී වඩන්න හොඳ නෑ. ඒ වෙලාවට හිත ගොඩාක් විසිරලා තියෙනවා නම් කරන දෙයක් තමයි අපි ගොඩාක් දතකට ගන්න වීරිය කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? හිත තව තවත් අපිව පීඩාවට පෙළන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට එයා කරන්න ඕනේ මොකද්ද? ධම්මවිචයත් නෙමෙයි කරන්න ඕනේ. විරිය සම්පෝඥං කියන්නේ වලනවා. පීති සම්පෝඥංගියත් නෙමෙයි වඩන්න ඕනේ. එයා හිත කය සංසිඳවන්න ඕනේ. ඒකට කියන්නේ පස්සද්ධි සම්පෝඥංගේ වඩන්න. සමාධි සම්පෝඥංගේ වඩන්න. උපේක්ඛා සම්පෝඥංගේ වඩන්න. මේ කරුණු දෙක කරන්නම සති සම්පෝඥංගේ කියන කාරණාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ බොජ්ජංග ධර්ම ඊටාම් වැදගත් වන්නේ අන්න ඒක නිසා. දැන් මේ බොජ්ජංග ධර්ම ගැන මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ බණ භාවනා කරපු නැති කෙනෙක්ම. මේ බොජ්ජංග ධර්ම වල වටිනාකම තේරෙන්නේ අර බණ භාවනා කරන කෙනාට. සමාධිය උපදවගත්ත කෙනාට තමයි මේ බොජ්ජංග ධර්මය ඊටාම් අවශ්‍ය වෙන්නේ. නැත්තම් මේ කොච්චර අපි මේ කිව්වත් මේ බොජ්ජංග ධර්මයන් තේරෙන්නේ නැහැ යාර. ඒ නිසා පින්වත් මේ බොජ්ජංග ධර්ම කියන්නේ ඊටාම අවශ්‍ය කරන දෙයක්. දැන් එක්තරා අවස්ථාවක ඔබට මතකයි දැන් අර අපි දැන් මේ අසනීප වුණාම මෙහිම මේ බොජ්ජංග සජ්ජායනා කරනවා නේද? බොජ්ජංග පිරිත අපිට කියනවා. හැබැයි මේ බොජ්ජංග ධර්මය ගැන ඉගෙන ගන්න නැති කෙනෙකුට ගිහිල්ලා අපි මේ බොජ්ජංග ධර්මය පිරිත කිව්වා කියලා අර අපි බලාපොරොත්තු වෙන අර සංසිඳීම ගන්න බෑ. මොකද එයා දන්නේ නැහැ බොජ්ජංග ධර්ම. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නැත්තම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වගේ මහා කස්සප බොජ්ජංගය ඊළඟට තථාගතයන් වහන්සේට කිව්ව බොජ්ජංගය නේද? එතකොට උන්වහන්සේලා බොජ්ජංග ධර්ම වඩලා තියෙන නිසා මේ බොජ්ජංග ධර්මය ගැන සිහි කරද්දී මොකද වෙන්නේ? ඉරායාසයෙන්ම මේ සති සම්බොජ්ජංගය ගැන, විරි ධම්මවිචි සම්බොජ්ජංගය ගැන, විරිය සම්බොජ්ජංගය ගැන මේව ගැන උන්වහන්සේලා පරිපූර්ණ කරලා තියෙන නිසා ඉරායාසයෙන්ම අභ්‍යන්තරයේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය මුල් කරගෙන මොකද වෙන්නේ? අර රෝගය සංසිඳලා යනවා. ඒක තමයි එතනදී වෙන්නේ. ඉතින් මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී ඊළඟ කාරණාව තමයි මේ බොජ්ජංග ධර්ම තේරුම් ගන්න දක්ෂ වුණොත් අපිට ඕනෑම තැනකදී මේ බොජ්ජංග ධර්ම අඳුරා ගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කොට වදාරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා නම් ධර්මයේ කතා කරනවා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ බොජ්ජංග ධර්මයේ දියුණුවට පමුණව ගන්න. දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් හොඳට ධර්මයේ ඉගෙනගෙන එයා මොකද කරන්නේ? මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් ධර්මයේ අනුස්සරණය කරනවා නම් අනුස්සති, අනුවිචාරති, අනුවිචාරණය කරනවා නම් සිහි කරනවා නම් එයාට ඒ වෙලාවේ තියෙන මොකද්ද? සති සම්බොජ්ජංගය. તો ධර්මයේ ඉගෙනගත්ත ධර්මයක් එයා මේ යම් කිසි කෙනෙක් සිහි කරනවා නැවත නැවත සිහි කරනවා නම් එතන වැඩෙනවා සති සම්බොජ්ජංගය. එතකොට ඒ ඉගෙනගත්ත කරුණ නුවණින් නැවත නැවත මෙහෙවනවා. ඒකට ඇති වෙනවා මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට මේ ධම්මවිචේ සම්බොජ්ජංගයත් එක්ක යාට ඇති වෙන මොකද්ද? වීරියක් ඇති වෙනවා. එතකොට ඒක යාගේ විරිය සම්බොජ්ජංගය. මේ වීරියත් එක්ක කුසල අරමුණුත් එක්ක මේ හිත පවදද්දී යාට ඇති වෙනවා තව සම්බොජ්ජංගයක්. ඒකට කියනවා පීති සම්බොජ්ජංගය. හිතේ සතුට ඇති වෙන සම්බොජ්ජංගය කියන එක කියන්නේ පීති සම්බොජ්ජංගය. ඊළඟට මේ පීතියත් එක්ක යාගේ ඇති වෙන මොකද්ද? පස්සද්ධිය, කායික සැහැල්ලුවක්, වාචසික මේ මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. කායික මානසික මේ ඇති වෙන සහල්ලුව මුල් කරගෙන ඇති වෙනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියන බොජ්ජංගය ඇති වෙනවා. ඊළඟට මේ පස්සද්ධි සම්බොජ්ජංගයත් එක්ක මොකද්ද වෙන්නේ? ඒ පස්සද්ධියත් එක්ක මොකද වෙන්නේ? හිත ඒකාග්‍ර වෙලා සමාධිය ඇති වෙනවා. එතකොට ඒක කියන සමාධි සම්බොජ්ජංගය. එතකොට මේ හිත යම්සේ මේ සමාධිය ඇතුලේ උපේක්ෂා සහගත කරනවාද මෙහෙවනවාද? ඒකට එයාගේ ඇති වෙනවා උපේක්ඛා සම්බොජ්ජංගය.
එතකොට ඒ නිසා මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී පවා මේ බොජ්ජංග ධර්ම මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට මේ බොජ්ජංග ධර්මයේ අඳුනා ගන්න නම් අපිට තියෙන්න ඕනේ ප්‍රායෝගික වශයෙන් නුවණ මෙනෙහි කරලා අපි පොඩ්ඩක් හරි මේ ධර්මයේ අඩිය තියලා තියන්න ඕනේ. නැත්තම් මේ බොජ්ජංග ධර්ම තේරුම් ගන්න ඇත්තටම අපහසුයි. ඉතින් ඒ නිසා තේරුම යම්කිසි අදහසක් ගන්නට එන්නේ නැති. මොකද මේ බොජ්ජංග ධර්ම ගැන දැන් බලන්න මේ සතිපට්ඨානයේ අවසාන කොටස් වල තමයි මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරන්නේ. දැන් අපි දැක්කා මේ සතර සතිපට්ඨානයේ එකිනෙක මත බැඳිලා තියෙනවා. අපි දැක්ක කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අපි මේ වෙන වෙනම කතා කළාට මේ සතිපට්ඨානයන් එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් ඒ බැඳිලා තියෙන මේ සතිපට්ඨානත් එක්ක තමයි මේ ධම්මවිචේ සම්පුජ්ජන්ගේ අවසන් කොටසේදී මේ චතුරාර්ය සත්‍යයට ගැන කතා කරද්දී අපි මේ චතුරාර්ය සත්‍යයට කලින් මේ බොජ්ජං ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි දලාදහසක් හරි මේ බොජ්ජංග ධර්මයන් ගැන තේරුම් ගන්න ඇති. මේක බොජ්ජංග ධර්මයන් ගැන තේරුණත් නැතත් මේ පින්වුතුන්ට තේරෙන්නේ නැති මේ කොච්චර අපිට මේ අපේ මේ හිතේ ඇති වෙන ධර්මයන් කෙරෙහි සතියක් කොච්චර තියෙන්න ඕනද නේද? දැන් සමාධියක් වඩද්දී වුණත් අපි හොඳට හිත අඳුන ගන්න. ඒක තමයි දක්ෂතාවය. හිත අඳුනා ගැනීම මත තමයි අපේ දියුණුව ඉදිරියට අරගෙන යන හැටි තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හිත අඳුනා ගැනීම කියන එක තමයි දක්ෂතාවය හැම මොහොතකම තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා යම්කිසි දල අදහසක් බොජ්ජංග ධර්මයන් ගැන තේරෙන්නේ නැති. ඒ නිසා මේ දැන් මම කල්පනා කරනවා මේ මොන හරි ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් නොතේරුණු තැන් තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමිනාස් මගේ හිතට ආවේ මේ අර අපි තුනක් කිව්වනේ දැන් හිත ඇකිලිච්ච වෙලාවට භාවිත කරන්න ඕනේ තුනයි ඊට පස්සේ හිත විසිරිච්ච වෙලාවට භාවිත කරන්න තුනයි. ඒකට ඇත්තටම මේ ඒකට හයක් නේ එන්නේ. ඒක ප්‍රීතියද එතකොට මේ අපිට මේ දෙකෙන් එකකටවත් එන්නේ නැති එක. ප්‍රීතිය තියෙනවා මේ හිත විසිරිච්ච වෙලාවට ගොඩාක් විසිරිච්ච වෙලාවට ප්‍රීති සම්පූර්ණංගේ වඩන්න ඕනේ. නෑ ප්‍රීති සම්පූර්ණංගේ වඩන්න හොඳ නෑ. ප්‍රීති සම්පූර්ණංගේ වඩන්න ඕනේ හිත හැකිලුණු වෙලාවට. හිත හැකිලෙද්දි වඩන්න ඕනේ නැති තුන තමයි පස්සද්ධි සම්පූර්ණංගේ වඩන්න. සමාධි සම්පූර්ණංගේ වඩන්න. උපේක්ඛා සම්පූර්ණංගේ වඩන්න ඕනේ නැහැ හිත හැකිලෙච්ච වෙලාවට. ඒකට හේතුව තමයි මේ ඔක්කොම මේ සමාධියට කිට්ටුයි. සමාධියට කිට්ටුයි. එතකොට මේ හිත ඇකිල්ලන්නේ මේ සමාධියට කිට්ටු වෙන සර සමාධියේ තුල උපදිනවනේ කායික සැපයක් මානසික සැපයක් නේද? ඒතර ගොඩාක් දුරට හිත ඇකිල්ලා තියෙන වෙලාවට වෙන්නේ අර ඉහිකට කුසල් සමාධියට යනවට වඩා අකුසල පැත්තට බර වෙලා මොකද වෙන්නේ? හිත ඇකිලිනවා. හිත ඇකිලගෙන ගිහිල්ලා සමහරක් වෙලාවට ඕක අත්විඳින්න පුළුවන් භාවනා කරන වෙලාවට හොඳම උදාහරණය තමයි සමහරකට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ සමහරක් වෙලාවට සමහරක් මුලින් භාවනා කරද්දී වෙන දෙයක් තමයි සමහරවිට පැය දෙකක් විතර වාඩි වෙලා ඉන්න. දැන් භාවනා කරන්න කියලා පැය දෙකක් විතර අපි වාඩි වෙලා ඉන්නවා. මුලින් පටන් ගත්තේ මොකද්ද? ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය වඩන සමහරක් අය මේක වෙනවා. මේ ඔය කාරණාව මම මුලින් භාවනා කරන කාලේ මට ඔය කාරණාව සිද්ධ වුණා. මටත් ඇත්තටම හොඳට මතකයි. මොකද වාඩි වෙලා ඉන්න පුළුවන් සමහරක් වෙලාවට හිත තේරුම් ගත්තේ නැතුන උනාට පස්සේ වාඩි වෙලා ඉන්න ඕන ආනාපානසති පුස්වාස්වාස ප්‍රස්වාස කිය ඉන්නවා. එතකොට දැන් අපේ හිත හැකිලිලා තියෙනවා නම් මොකද වෙන්නේ? ගිහිල්ලා ඇකිලිලා ගිහිල්ලා අපිට තේරුම් ගන්න බැරි තැනකට යනවා. ගිහිල්ලා දැන් අපි ඉන්නවා. ඔහේ ඉන්නවා. හැබැයි ඒක ඇතුලේ මොකුත් කරන්න බෑ. දියුණු වෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඉන්ලා ඇස් දෙක කරලා බැලුවොත් මං පැය දෙකක් විතර තුනක් විතර සමහර කෙනාට අපි වාඩි වෙලා ඉන්නවා ඒක. මොකද අර පස්සද්ධියේ සමාධි උපේක්ඛා කියන ඒවා අර සමාධියට කුසල් සමාධි කුසල් පැත්තට ළඟයි. නමුත් අපේ අකුසලයට කිට්ටු වෙලා එන හින්දා අපේ යන්නේ කොහෙටද? ආපස්සට තමයි රිවර්ස් වෙලා තමයි යන්නේ. ඒ වෙලාව. රිවර්ස් වෙලා ගිහිල්ලා අපි අතන නතර වෙලා ඉන්නවා. ගිහිල්ලා අර ඒකට කියන අකුසල උපේක්ඛාව. අකුසල උපේක්ෂාවක් තුළ ඉන්නවා. සැපත් නැහැ දුකත් නැහැ ඕන තරම් ඉන්න පුළුවන්. ඒකට කියන අකුසල උපේක්ඛාව. ඒ වෙලාවට වඩන්න ඕනේ මොනවද? ඒ වෙලාවට හිත ඒ වෙලාවට අපි නැති උනේ මොකද්ද? බැලන්ස් කරන එක නෑ. මොකද්ද?
සති සම්බොජ්ජංගය නැහැ. සතිය නැති වෙච්ච නිසා තමයි ඒක උනේ. අපි තේරුම් ගන්න ඕන තැන තමයි එතන. එතකොට යම් කිසි මොහොතක අපි තේරුම් ගත්තොත් මගේ දැන් සතිය නෑ, සතිය ගිලිහිලා කියලා එක පාට මෙයාට සිහිය උපදින්න පටන් ගන්නවා. එතකොට අරකින් ගිලිහිනවා. ඒ වෙලාවට යා කරන්න ඕනේ මොකද්ද? මේ අර සමන් අර මේ සංසිඳවන නිමිති අතහැරලා යා කරන්න ඕනේ ධම්මවිචය කරන්න ඕනේ, විරිය කරන්න ඕනේ, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න. එතකොට මේ තුන කරද්දී මොකද වෙන්නේ? ධම්මවිචය කරද්දී මොකද වෙන්නේ? හිත ආයේ ප්‍රමෝදමත් වෙලා එනවා. එතකොට විරිය සම්බොජ්ජංගේ වීරිය කරනවා. අපි කියමු සක්මන් කරනවා. සක්මන් ආදී වඩනවා. එහාට මේ ගොඩාක් සක්මන් කරනවා. වීරිය කරනවා. හිත ගරහනවා. ඒ වගේ දේවල් කරද්දී මොකද වෙන්නේ? අන්න අර ලීන හිත ප්‍රබිදිලා යනවා. ඊළඟට තමයි ප්‍රීති සම්බොජ්ජංග වඩන්න. හිත ප්‍රීතිමත් වෙන දේවල් ධර්මයේ ශ්‍රවණය කරලා හිත ප්‍රීතිමත් කරන්න පුළුවන්, සජ්ජායනා කරලා හිත ප්‍රීතිමත් කරන්න පුළුවන්. ඉතින් නොඑක ආකාරයෙන් මේ ප්‍රීතියට උපදින දේවල් කරා. එතකොට මොකද වෙන්නේ? අන්න හිත ලීන හිත මතුවලා එනවා. අන්න එතකොට ආය වඩන්න පුළුවන් පස්සද්ධිය, සමාධිය, උපේක්ඛා වඩන්න පුළුවන්. දැන් අපි හිතමු හිත විසිරුණා කියලා ගොඩක්. හිත ගොඩාක් විසිරලා තියෙන වෙලාවට ධම්මවිචය කරන්න හොඳ නැහැ. ඇයි? හිතුවට වැඩන්නේ නැහැ. ධම්ම මෙනෙහි කළාට වැඩන්නේ නැහැ. මොකද? ඇයි? අකුසලයත් එක්ක එකතු වෙලා තමයි කුසල් වගේ. නමුත් එතන තියෙන මොකද්ද? කුසලයත් එක්කම අකුසලේ එල්ලි යනවා හැමතිස්සෙම. අපි අර අරමුණ අනිත්‍යයි කියලා හිතනවා. හිතුවට මොකද වෙන්නේ? හරි දැන් රාග හිතක් ආවම අපි මේ රාග හිත ආවට පස්සේ අපි හිතනවා මේ රාග හිතක් ආවේ. ඉතින් මේක අනිත්‍යයිනි කියලා හිතුවට මොකද වෙන්නේ? අරක යට කරගෙන මොකද වෙන්නේ? ආයතර රාග හිත මතුවලා යනවා. නේද? එතකොට ඒ වෙලාවට කරන්න හොඳ නෑ ධම්මවිචය. එතකොට මේක හිත සංසිඳවන්න ඕනේ ධම්මවිචය කරන්න. ඒ වෙලාවට වඩන්න හොඳ නෑ විරිය. අර ඒ වෙලාවට අපි අර කියන හිතට පෝස් කරන්න හොඳ නෑ. හිතට දැඩිසේ මේ දැඩිසේ අර පීඩනය දෙන්න හොඳ නෑ. ඒ වෙලාවට ප්‍රීතිය සම්බොජ්ජංගේ වඩන්න හොඳ නෑ. ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න කිව්වොත් මොකද වෙන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න බෑ වෙලාවට. අපිට ප්‍රීතිය වඩනවා කිව්වොත් වැඩුවොත් වඩන්න වෙන්නේ මොකක් කරේ? අකුසල අරමුණු මුල් කරගෙන තමයි ප්‍රීතිය වඩන්නේ. ඒ නිසා ධම්මවිචය වඩන්නෙත් නැහැ, විරිය වඩන්නෙත් නැහැ, ප්‍රීතිය වඩන්නෙත් නැහැ. හැබැයි ඒ වෙලාවට අපි මොකද කරන්න ඕනේ? හිත පස්සද්ධිය, කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධියත් එක්ක සංසිඳවන්න ඕනේ. ඊළඟ නැත්තම් සමාධි නිමිත්තක් ගන්න ඕනේ. ඒ කිව්වේ දැන් අපි කියමුකෝ අපිට පුළුවන් ඒ වෙනුවට දැන් ආනාපාන නිමිත්ත වගේ නිමිත්තක් අරගන්න. ඒ වෙලාවට නිමිත්ත අරගෙන නිමිත්ත වඩන්න. ඊළඟට පුළුවන් උපේක්ඛා නිමිත්ත වඩන්න. ඒ කියන්නේ උපේක්ඛාව යම් කිසි විදිහට යා පුරුදු කරලා තියෙනවා නම් සතර බ්‍රහ්ම විහරණ විදිහට හරි ආදී කරුණු වඩලා තියෙනවා නම් යාට පුළුවන් මේ උපේක්ඛා නිමිත්ත ගන්න. අර උපේක්ඛා නිමිත්ත ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර විසිරිච්ච හිත සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකටම ඕන දේ තමයි මොකද්ද? සතිකෝහං සබ්බතිතිකං වදා. බුදුරජාණන් වහන්සේ කියනවා සතිය හැම කල්හිම ඊටාම වැදගත් වෙනවා කියලා. මේ දෙක බැලන්ස් කරන්නේ කොතනින්ද? සතිය බැලන්ස් කරන්නේ. ඒක පැහැදිලි තේරුණා. ඒකේ අතරම සම්බන්ධ ඇකිලිච්ච ලීන චිත්තය ආවහම නිකන් දන්නේම නැතුව නිකන් නිින්ද ගියා වගේ එකක් වෙන එකක්ද වෙන්නේ? ඔව්. ඒ කියන්නේ ඒක නිින්දත් නෙමෙයි. නිින්දත් නෙමෙයි. අවදි ඒ කියන්නේ එතන ඒක හොයන්න බෑ. එතන ගිහිල්ලා ලීන වුණාම මොකද දන්නව වෙන්නේ? ගිහිල්ලා උපේක්ඛාවක ගිහින් හිත නතර වෙනවා හැම මොහොතකම. උපේක්ඛාව කියන්නේ සැපක් දැනෙන්නෙත් නෑ. දුකක් දැනෙන්නෙත් නෑ. යමක් හිතෙන්නෙත් නෑ. හිතන්නත් බෑ. නිදිත් නෑ. ඔන්න ඕම ගිහිල්ලා ස්වභාවයකට ගිහින්පත් වෙනවා. ඒ මේ දීන හිතත් එක්ක ජීවත් වෙද්දි මොකද වෙන්නේ? ගිහිල්ලා අර අකුසල උපේක්ඛාවට ගිහිල්ලා නතර වෙනවා. අන්න ඒ අකුසල උපේක්ඛාව තමයි මේ සමහරක් අය සමහර කියවට මේ අකුසල උපේක්ඛාව මුල් කරගෙන හිතනවා මේ ලොකු දෙයක් උපදව ගත්තයි කියලා. මොකද ඒ හිත ප්‍රබාස්වර නැහැ. ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන තැන. ඒ කියන්නේ හිත ප්‍රබාස්වර නැහැ. කයට සැහැල්ලුව අඩුයි. හිතට සැහැල්ලුව නැහැ. ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ මොකද්ද? මගේ හිත කුසලයේ නෙමෙයි තියෙන්නේ කියලා. දැන් ආගත් තේරෙ සමහරවිට ඔව් හිත අඳුරුයි. ඒ වෙලාවට ආලෝකමත් නැහැ, ප්‍රබාස්වර නැහැ. ඒක තමයි කියන්නේ මේ හිත ආලෝකමත් අඳුරුයි කියලා. ඒ කියන්නේ මේ හොඳට වැඩිච්ච උපේක්ෂාව මොකද්ද? ප්‍රබාස්වරයි. ඒ කියන්නේ හිත ආලෝකමත්. හැමතිස්සෙම යාගේ මේ හිතේ මේ තියෙන ආලෝකමත් ස්වභාවය.
අර මේකනේ එහෙම එකක්. ඒක තේරුණානේ? ඔව්. ඉතින් ඒ නිසා මං හිතනවා මේ බොජ්ජංග ධර්මය ගැන සමහරක් වෙලාවට සමහර කෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති. මේ බොජ්ජංග ධර්මය ගැන තේරෙන්න පටන් ගන්නවා මේ අපි සූත්‍ර අධ්‍යයනය කළොත්. ඒ නිසා මේ එකම දවසකින් එකපාරටම මේ බොජ්ජංග ධර්ම වල තියෙන වටිනාකම තේරෙන්නේ නැති වෙන වෙනවා. නමුත් කාලය තිස්සේ භාවනා කරන කෙනෙකුට නම් මේ බොජ්ජංග ධර්මය කියන වටිනාකම තේරෙන්න ඇති. තේරුම් ගන්න ඕනේ මේ බොජ්ජංග ධර්මයන් ඊටාම බොජ්ජංග ධර්මයන් වශයෙන් වැඩ කරන්නේ සම්මාදිට්ඨි පුදගත ශ්‍රාවකයාට. ඉතින් මම ඊට මෙහා අපි මේ බොජ්ජංග ධර්මයන් භාවිතාවක් කරන්න පුළුවන්. හැබැයි ඒවර විවේකී අසුරු කරගත්ත, නිරෝධී අසුරු කරගත්ත, වොස්සග්ගේ අසුරු කරගත්ත බොජ්ජංග වැඩිම නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අවශ්‍ය කරන ඒ බොජ්ජංග ධර්මයන්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ගේ මේ බොජ්ජංග සංයුත්තේ තියෙන සංයුත්ත නිකාය පහේ ඒවා කියවලත් බොජ්ජංග ධර්මය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතන තව ගොඩාක් කරුණු තියෙනවා බොජ්ජංග උපදවන්න හේතු නැති වෙන හේතු සඳහන් වෙනවා. ඉතින් මම හිතනවා අපිට මේ ප්‍රමාණවත් මේ සතිපට්ඨාන දේශනාවේදී කියලා. ඉතින් ආද දින මේ ඉගෙන ගත්ත මේ දහම් කරුණු සියලු දෙනාට උතුම් නිවන සාක්ෂාත් කරගන්න උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඉතින් රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අල්පේශාක්‍යෝ මහේශාක්‍යෝ සියලුම දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. ප්‍රදේශය ආරක්ෂා කරන ඔබ ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවියන්ට එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිස්වරෙන් බලයෙන් සැපයෙන් වැඩෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් එකසේ අනුමෝදන් කරමු. විශේෂයෙන් මා නමින් මිය පරලෝක මගේ පියාණන්ටත් මම පින් අනුමෝදන් සිහිපත් කරමි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ටද ඔබ නමින් මිය පරලෝකීය ඥාතීන්ටද එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. යම ඥාතීන්ද සපවත් වේවා, පරලෝ යහපත් වේවා, සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින්. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අදින් ධර්ම ශ්‍රවණය කරන ඔබටත් ඒ සඳහා විහාරස්ථානට උපකාර කරන සියලු දෙනාටත් දැකබලා සතුටුපත් වෙන අනුමෝදන් වන සියලු දෙනාටත් ලෝවාසී සත්‍යයන්ට ශ්‍රී ලංකා වාසී ජනතාවටත් එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ධර්මයේ පෙන්වා දුන් ස්වාමීන් වහන්සේලාට එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු සුපත්තේ සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමම සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.